ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජිම සාර්ථක අභ්‍යන්තර දහන එන්ජිම නිපද වූ පුද්ගලයෙක් තමයි නිකලස් ඔටෝ කියලා කියන්නේ. ඔහු ජර්මන් ජාතික ඉංජිනේරුවරයෙක්. ඔහු විසින් 1876 දී ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජිම සිව්පහර අභ්‍යන්තර දහන එන්ජිම නිර්මාණය කරා. එම නිර්මාණය කරන ලද අභ්‍යන්තර දහන එන්ජිමේ ආදර්ශය අනුව ලොව පුරා තවත් ඉංජිනේරුවරුන් සහ මෝටර් වාහන නිෂ්පාදකයන් විසින් සාර්ථකව අභ්‍යන්තර දහන එන්ජින් නිර්මාණය කරලා තමන්ගේ නිෂ්පාදන වලට එක් කරගෙන තිබෙනවා. දැන් ඔබට මේ පින්තූරයෙන් පෙනෙන්නේ නිකලස් ඔටෝ සහ ඔහුගේ ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජිම. මේ පින්තූරයේ පෙනෙන්නේ ජර්මන් ජාතික තවත් මෝටර රථ නිෂ්පාදනයේ පුරෝගාමියෙක් වන කාල් බෙන්ස්. කාල් බෙන්ස් නිකලස් ඔටෝගේ ඔටෝ චක්‍ර එන්ජිම අනුව යමින් ස්වාධීනව තමන්ගේ නිර්මාණයක් ප්‍රථම වතාවට ඉදිරිපත් කරා. 1885 දී අභ්‍යන්තර දහන එන්ජිමක් සහිතව රෝද 3ක් සහිත වාහනයක් ප්‍රථම වතාවට ඔහු විසින් සාර්ථක මෝටර රථයක් විදියට ලොවට ඉදිරිපත් කරා. එම මෝටර රථය තමයි අපි අදටත් ලොව ප්‍රථම සාර්ථක මෝටර රථය විදියට හඳුන්වන්නේ. එහි තියෙන විශේෂත්වය තමයි විදුලි පුළිඟුවක් යොදා ගනිමින් තමයි ඔහු ඉන්ධන දහනය කිරීම කළේ. ඒ වගේම ඉන්ධන වායුව ඇතුල් කිරීම සහ දෑවුණු වායුව පිට කිරීම සඳහා වෑල්ව භාවිතා කරා. ඒ අනුව එම නිර්මාණය යොදා ගනිමින් ඔහු රෝද 3ක් සහිත ලොව ප්‍රථම මෝටර රථය 1885 දී නිර්මාණය කරා. මෙම පින්තූරයේ ඔබට දකින්න ලැබෙන්නේ තවත් සාර්ථක මෝටර රථ ඉංජිනේරුවරයෙක්. ඔහු නමින් ගොට්ලයිබ් ඩේම්ලර්. ඔහු ජර්මන් ජාතිකයෙක්. 1834 දී ජර්මනියේ උපත ලැබූ ඩේම්ලර් නිකලස් ඔටෝ සමග ඔහුගේ පරීක්ෂණ සඳහා සහාය වූ පුද්ගලයෙක්. නමුත් පසු කාලෙනව ඔහු ඩේම්ලර් ඔහුගේ වෙනම කර්මාන්ත ශාලාවක තමන්ගේ පරීක්ෂණ දිගටම කරගෙන ගියා. එහි ප්‍රතිඵලයක් විදියට 1886 දී මෝටර රථයක් නිර්මාණය කරා රෝද 4ක් සහිතව. පස්සේ කාලෙකදී එහෙම නැත්නම් ඊට අවුරුදු කීපයකට පස්සේ ඩේම්ලර් සහ කාල් බෙන්ස් යන දෙදෙනා එකතුව එක්ව නිෂ්පාදන සමාගමක් ආරම්භ කරා. එය අපි හඳුන්වනවා ඩේම්ලර් බෙන්ස් විදියට. පසු කාලෙනව ඩේම්ලර් බෙන්ස් සමාගම මර්සිඩීස් බෙන්ස් යන නමින් මෝටර රථ වෙළඳපොළ නිකුත් කිරීමේ කාර්යයේ නිරත වුණා. අදටත් ජනප්‍රිය වෙළඳ නාමයක් සහ මෝටර රථයක් විදියට අපි බෙන්ස් මෝටර රථය හඳුන්වනු ලබනවා. මූලිකව එන්ජිමක් යනු කුමක්ද කියලා අපි මුලින්ම සලකා බලමු. එන්ජිමක් කියලා කියන්නේ එක්තරා විදියක ශක්ති පරිවර්තන යන්ත්‍රයකට. ශක්ති පරිවර්තනය යන්ත්‍ර කියලා කියන්නේ ඉන්ධන හෝ වෙනත් ආකාරයක ශක්තියක් එන්ජිම තුලදී තවත් ආකාරයකට පරිවර්තනය කර එන්ජිමෙන් එළියට ලබා දෙන යන්ත්‍ර. එන්ජිම තුලදී සිදුවන්නේ ඉන්ධන සහ වායුව දහනය මගින් තාප ශක්තිය බවට හරවලා එම තාප ශක්තිය පිස්ටනය සහ දඟර කඳ යන කොටස් පිස්ටන් අත දඟර කඳ යන කොටස් ආධාරයෙන් ජවරෝධය උපකාරයෙන් එන්ජිමෙන් පිටට ලබා දීලා එතනින් එහාට තියෙන සම්ප්‍රේෂණ පද්ධතියේ කොටස් හරහා මෝටර රථය ධාවනයට අවශ්‍ය චාලක ශක්තිය ලබා දීම තමයි එන්ජිමකින් සිද්ධ කරන්නේ. මූලිකව මෙම ක්‍රියාවලියට ගැළපෙන පරිදි එන්ජිම විවිධ ආකාරයට සකස් කරලා තියෙනවා. බොහෝ දුරට වර්තමාන මෝටර රථවල භාවිතා වෙන එන්ජින් ඒ ආකාරයට සකස් කරපු එන්ජින් තමයි ගොඩක් වර්තමානයේ පාවිච්චි වෙන්නේ. අභ්‍යන්තර දහන එන්ජිමක ක්‍රියාකාරීත්වයට අදාළව එන්ජිම අපට ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. පළවෙනි කොටස තමයි සිලින්ඩර් හිස, දෙවනුව සිලින්ඩර් බඳ, තුන්වනුව තෙල් දෙන.
සිලින්ඩර් හිස යනුවෙන් අපි අදහස් කරන්නේ එන්ජිමේ ඉහළින්ම පිහිටි කොටස. සිලින්ඩර් බඳ කියලා කියන්නේ එන්ජිමේ මේන් ස්ට්‍රක්චර් එක. එහෙම නැත්නම් එන්ජිමේ ප්‍රධාන කොටස් බොහොමයක් සම්බන්ධ වෙලා තියෙන්නේ සිලින්ඩර් බඳට. තෙල් දෙන කියලා කියන්නේ එන්ජිමේ යට කොටස. එහෙම නැත්නම් අපි ස්නේහණයට අවශ්‍ය තෙල් ගබඩා කරලා තියන්නේ තෙල් දෙන තියෙන කොටසේ. මේක සාමාන්‍යයෙන් නිර්මාණය කරලා තියෙන්නේ වානේ තහඩුවක් හෝ එහෙම නැත්නම් ඇලොයි ස්ටීල් වලින් හෝ නැත්නම් මැග්නීසියම් ඇලොයි වගේ මෙටල් එකකින් තමයි තෙල් දෙන නිර්මාණය වෙන්නේ. මේ කොටස් තුනේ එකතුවක් තමයි අපි එන්ජිමක් කියලා කියන්නේ. සිලින්ඩර් හිස කියලා කියන්නේ එන්ජිමේ ඉහළින්ම තියෙන කොටස. මම මුලින් කියපු විදිහට එන්ජිමේ ඉහළ කොටස තමයි සිලින්ඩර් හිස යනුවෙන් හැදින්වෙන්නේ. සිලින්ඩර් හිස ආවරණය කරන්න පාවිච්චි කරනවා ටැපට් කවරේ කියන කොටස. සිලින්ඩර් හිසේ බොහෝ විට දූෂණ සහ පිටාර නල හමු ඇතුළු කුලිඟු පේනු, තාප පේනු, කැමි දඬු, වැල්ව යනාදී කොටස් සවි වෙනවා. ඒ වගේම සිලින්ඩර් හිස නිර්මාණයේදී සකස් කරලා තියෙනවා දහන කුටීරය කියන කොටස. සිලින්ඩර් හිසෙහිම නිර්මාණය කරපු එන්ජින් තමයි වර්තමානයේ බොහෝ දුරට තියෙන්නේ. සිලින්ඩර් හිස නිර්මාණය කිරීම සඳහා බහුලව පාවිච්චි වන ලෝහයක් විදියට කාස්ට් අයර්න් එහෙම නැත්නම් වාත්තු වානේ ලෝහය හඳුන්වන්න පුළුවන්. මේ සියලුම එන්ජිමක සියලුම කොටස් වාත්තු කිරීම මගින් තමයි නිර්මාණය වෙන්නේ. එහිදී සිලින්ඩර් හිස වාත්තු කිරීම මගින් නිර්මාණය කරලා තියෙනවා. එන්ජිමක බේස් එක නැත්නම් එන්ජිමේ මේන් ස්ට්‍රක්චර් එක කියලා කියන්නේ සිලින්ඩර් බඳට. සිලින්ඩර් බඳත් නිර්මාණය කරලා තියෙන්නේ වාත්තු කිරීම මගින්. තනි යුනිට් එකක් විදිහට තමයි සිලින්ඩර් බඳ නිර්මාණය වෙන්නේ. සිලින්ඩර් බඳ තුල පිස්ටන් ඉහළ පහළ ගමන් කිරීම සඳහා අවශ්‍ය කුහර සකස් කරලා තියෙනවා. අපි ඒවට කියනවා සිලින්ඩර් බෝර් එක කියලා. මේ බෝර් එකට අපි තවත් විදිහට කියනවා මේකට අපි ස්ලිව් එක කියලා කියනවා. එහෙම නැත්නම් සිලින්ඩර් විලි කියලා කියනවා. මේ සිලින්ඩර් විලි තුල තමයි පිස්ටන් ඉහළ පහළ ගමන් කිරීම සිදුවන්නේ. නැත්නම් මේවට අපි පොදුවේ කියන ලයිනර්ස් කියලා. ඊට අමතරව එන්ජිමේ සිසිලන ක්‍රියාවලියට ගැලපෙන විදියට වායු සිසිලනය හෝ ජල සිසිලනය යන සිසිලන ක්‍රම දෙකකට අනුකූලව සිලින්ඩර් බඳ සකස් කරලා තියෙනවා. සිලින්ඩර් බඳේ අභ්‍යන්තරයේ කුහර කොටසක් සකස් කරලා තියෙනවා ජල සිසිලන එන්ජින් වලට. වායු සිසිලන එන්ජින් සඳහා සිලින්ඩර් බඳ සිලින්ඩර් හිස කියන කොටස් වල සිසිලන වරල් සකස් කරලා තියෙනවා. ඒ වගේම ස්නේහන තෙල් එන්ජිමේ ක්‍රියාකාරී කොටස් වලට ගෙන යාමට අවශ්‍ය සිදුරු සිලින්ඩර් බඳ තුල සකස් කරලා තියෙනවා. ඒ වගේම සිලින්ඩර් බඳේ පහළ කොටසේ එහෙම නැත්නම් දඟර කඳ කුටීරය තමයි දඟර කඳ සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි ඒකට කියනවා මව් බෝර් එහෙම නැත්නම් පේට්‍රන් බෝර් එක කියලා. පේට්‍රන් බෝර් එකේ තමයි දඟර කඳ කුටීරය තමයි දඟර කඳ සිලින්ඩර් බඳට සම්බන්ධ වෙන්නේ. මේන් ජර්නල්ස් හරහා සිලින්ඩර් බඳ සහ සිලින්ඩර් හිස කියන කොටස් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සිදුවන්නේ පොට ඇන හරහා. මෙම ඇන වලින් සිලින්ඩර් බඳ සහ සිලින්ඩර් හිස තද කිරීමේදී සම්බන්ධ කිරීමේදී කිසියම් ක්‍රමවේදයකට තමයි මේ කොටස් දෙක එකිනෙක සම්බන්ධ වෙන්නේ. නැත්නම් කිසියම් රටාවකට අපි ඒකට කියනවා සිලින්ඩර් හෙඩ් බෝල්ට් සීක්වන්ස් එක කියලා. මේ සීක්වන්ස් එකට අදාළව තමයි සිලින්ඩර් හිස ඇන තද කිරීම සිදු කරන්නේ. ඒ වගේම සිලින්ඩර් හිස සහ සිලින්ඩර් බඳ එකිනෙක සම්බන්ධ කිරීමේදී එම කොටස් දෙක අතරට අපි යොදනවා සිලින්ඩර් හෙඩ් ගෑස්කට් කියන කොටස. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සිලින්ඩර් හිස සහ බඳ හොඳින් මුද්‍රා කර තබා ගැනීම. එන්ජිමේ පහළම කොටස අපි තෙල් දෙන කියලා හඳුන්වනු ලබනවා. තෙල් දෙන කියන කොටසේ ප්‍රධානම වැදගත්කම තමයි ස්නේහණයට අවශ්‍ය තෙල් ගබඩා කරලා තියා ගැනීම. මොකද එන්ජිම ක්‍රියාකාරීත්වයේදී අවශ්‍ය වෙන ස්නේහන තෙල් කිසියම් ස්ථානයක ගබඩා කරලා තියාගන්න ඕනේ. ඒකට තමයි තෙල් දෙන කියන කොටස අපි එන්ජිමට සම්බන්ධ කරලා තියෙන්නේ. තෙල් දෙන එක කොටසක් කිසියම් ආකාරයක බේසමක් වගේ හැඩයට තමයි හදලා තියෙන්නේ. තෙල් දෙන බොහෝ දුරට සකස් කරගෙන තියෙන්නේ මෘදුවානේ තහඩුවක් අච්චුවක් ආධාරයෙන් කිසියම් හැඩයකට සකස් කර ගැනීමෙන්. මීට අමතරව මැග්නීසියම් ඇලොයිස් වගේ ලෝහ පාවිච්චි කරලා තියෙනවා. සමහර තෙල් දෙන සකස් කරලා තියෙනවා කූලින් ෆින්ස් වගේ සිටින විදිහට. එහෙම නැත්නම් සිසිලන වරල් සහිතව තෙල් දෙන නිර්මාණය කරලා තියෙනවා හයි ස්පීඩ් එන්ජින් වලට. ඒ වගේම තෙල් දෙන ඇතුලේ
තෙල් දෙන තුල කුටීරවලට බෙදලා තියෙනවා. මොකද මෝටර රථය ගමන් කිරීමේදී තෙල් කිසියම් ආකාරයක තෙල් මට්ටමේ වෙනසක් සිදු වුවොත් එන්ජිමෙන් ඉහළ කොටස් වලට ස්නේහන තෙල් පොම්ප කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා තෙල් දෙන තුල ගිල්ලවල තියෙන ස්නේහන තෙල් පොම්පයට. ඒක නිසා බොහෝ දුරට ස්නේහන තෙල් එක මට්ටමක පවත්වා ගැනීමට මේ ස්නේහන නියමාකාරයෙන් සිදු කර ගැනීමට තෙල් දෙන කුටීර ආකාරයට බෙදලා සකස් කරලා තියෙනවා. ඉන්ධන දහනය සඳහා එන්ජිම තුළට අවශ්‍ය වායුව හෝ එහෙම නැත්නම් වායු ඉන්ධන මිශ්‍රණය ඇදලා ගැනීමට එහෙම නැත්නම් එන්ජිම තුළට ලබා ගැනීමට බොහෝ විට සිදුවන්නේ පිස්ටනයේ ආධාරයෙන්. ඒ වගේම එම ලබා ගන්නා වායුව හෝ වායු ඉන්ධන මිශ්‍රණය සම්පීඩනය කිරීම දහනයෙන් පසු ඇතිවන තාප ශක්තිය පිස්ටන් අත මගින් දඟර කඳට ලබා දීම ආදී කරුණු පිස්ටනය මගින් සිදුවනවා. ඒ වගේම දැවුණු වායුව එන්ජිමෙන් ඉවත තල්ලු කිරීමට පිස්ටනය උපකාර කරගන්නවා. ඒ වගේම පිස්ටන් නිර්මාණයේදී බොහෝ විට යොදාගෙන තියෙන්නේ මුල් කාලයේදී චීන චටිලෝහය. නමුත් එන්ජින් වල දියුණුවත් සමගම එම එන්ජින් වලට අවශ්‍ය පිස්ටන් බර අඩු කිරීමෙන් සහ තාප ප්‍රසාරණයට ගැළපෙන ආකාරයට නිර්මාණය කිරීමට අවශ්‍ය ලෝහ සපයා ගැනීමට එන්ජින් නිර්මාතෘවරු පරීක්ෂණ පැවැත්තුවා. ඒ පරීක්ෂණ ප්‍රතිඵල විදිහට නවීන එන්ජින් සඳහා බොහෝ විට යොදා ගන්න ඇලුමිනියම් මිශ්‍ර ලෝහ. ඒකට හේතුව තමයි ඇලුමිනියම් කියන ලෝහය බරෙන් සැහැල්ලු වීම සහ හොඳ තාප සන්නායකයක් පවත්වා ගැනීම. ඊට අමතරව පිස්ටන් වල විශේෂ හැඩ සහිතව පිස්ටන් නිර්මාණය කරලා තියෙනවා. දෙපහර එන්ජින්, ඩීසල් එන්ජින් වගේ එන්ජින් වලදී පිස්ටන් හිසේ විවිධ හැඩ නිර්මාණය කරලා තියෙනවා. මොකද එවැනි එන්ජින් වල උදාහරණයකට ඩීසල් එන්ජිමක් ගත්තම ඩීසල් එන්ජින් එකේ තියෙනවා දහනය කරන ක්‍රම දෙකක්. ඍජු දහන සහ අර්ධ ඍජු දහන. ඒ අවස්ථාවලදී පිස්ටන් හිසේ හැඩේ වෙනස් කිරීමක් කෙරිය යුතුයි. ඒක නිසා මේ පිස්ටන් නිර්මාණයේදී මෙන්න මේ හැඩ සහිතව පිස්ටන් නිර්මාණය කරලා තියෙනවා.
පිස්ටනය සහ සිලින්ඩර් බඳ අතර ඇති ක්‍රියාකාරී හිඩස වසීම සඳහා බොහෝ විට පිස්ටන් වලලු භාවිතා කරනවා. ඒවගේම පිස්ටනයට ඉහලින් ඇතිවන සම්පීර්ණය දඟරකඳ කුටීරයට කාන්දුවීම වැලැක්වීම ස්නේහන තෙල් අවශ්‍ය ප්‍රමාණය සිලින්ඩර් කුහරය තුළ තබාගෙන වැඩිපුර ස්නේහන තෙල් ඉවත් කිරීම වැනි කොට කරුණුවලට පිස්ටන් වලලු උපකාර කරගන්නවා. පිස්ටන් වලලු හරහා තමයි පිස්ටන් එකේ තාපය සිලින්ඩර් බඳට එමත්තං සිලින්ඩර් බඳට සම්ප්‍රේෂණය කරලා සිලින්ඩර් බඳ හරහා ජලකුහරවලින් හෝ සිසිලෙන වරල් මගින් ඉවත් කිරීම සිදු කරන්නේ. එම නිසා පිස්ටන් වලලුවලින් විශාල කාර්යක් ඉටුවනවා. ප්‍රධාන වශයෙන් පිස්ටන් වලලු වර්ග දෙකක් තියෙනවා. පළවෙනි වර්ගය සම්පීර්ණ වලලු, දෙවනි වර්ගය තෙල් පාලන වලලු. සම්පීර්ණ වලලු පිස්ටනේ හිසේ ඉහලින් සවිවෙනවා. තෙල් පාලන වලලු පිස්ටන් ඇනයට ඉහලින් සවිවෙනවා. සාමාන්‍යයෙන් පිස්ටන් එකක තෙල් පාලන වලලු එකක් අපිට දක්නට ලැබෙනවා. බොහෝ විට සම්පීර්ණ වලලු දෙකක් හෝ තුනක් දකින්නට ලැබෙනවා. සමහර එන්ජින් මෝස්තරවල සම්පීර්ණ වලලු 4ක් සහ තෙල් පාලන වලලු 2ක් වශයෙන් දකින්නට ලැබෙනවා. එන්ජිමේ ධාරිතාවය සහ එන්ජිමේ ප්‍රමාණය විශාලත්වය අනුව. ඒ වගේම පිස්ටන් වලලු පිස්ටනට යෙදීමේදී කිසියම් රටාවකට තමයි වලලු යෙදිය යුත්තේ. මුලින්ම අපි පිස්ටනයට ඇතුල් කරන්නේ තෙල් පාලන වලලු, අවසානයට තමයි සම්පීර්ණ වලලු ඇතුල් කරන්නේ. ගැලවීමේදී සම්පීර්ණ වලලු මුලින් ගැලවිය යුතු වෙනවා. ඒ වගේම තෙල් පාලන වලලු අවසානයට ගැලවිය යුතු වෙනවා. මා කලින් කී පරිදි ස්නේහන තෙල් වලලු වලින් සිදු කරන්නේ සිලින්ඩර් කුහරයේ ඇති අනවශ්‍ය ස්නේහන තෙල් ඉවත් කිරීමයි. ස්නේහන එන සිලින්ඩර් බඳ සහ පිස්ටනය අතර ස්නේහනයට අවශ්‍ය ප්‍රමාණයට ස්නේහන තෙල් තබා ගැනීමෙන් අනවශ්‍ය ස්නේහන තෙල් ඉවත් කිරීම තෙල් පාලන වලලු මගින් සිදුවනවා. තෙල් පාලන වලලු වල ඇති විශේෂ කට්ට රටාව මගින් තමයි මේ කාර්ය සිදු කරන්නේ. ඒ වගේම ස්නේහන තෙල් වලින් කොටසක් තෙල් පාලන වලලු හරහා පිස්ටනය තුල පිස්ටන් ඔයිල් කන්ට්‍රෝල් රින් එක සම්බන්ධ වෙන ග්‍රූ එකේ තියෙන සිදුරු මගින් පිස්ටන් ඇනය ස්නේහනය සිදු කිරීම සඳහා ඒ තුළට ගමන් කිරීම සිදු කරනු ලබනවා. ඒ වගේම මේ සවි කළ තියෙන්නේ පිස්ටන් ඇනයට ආසන්නයෙන්. පිස්ටනයේ අණුවටුම් චලිතය දඟරකඳ හරහා ජවරෝධය මගින් අවශ්‍ය ශක්ති පරිවර්තනය සිදු කිරීම සඳහා ප්‍රධාන දායකත්වය සපයන්නේ පිස්ටන් අත. පිස්ටන් අත සාමාන්‍යයෙන් නිර්මාණය කරලා තියෙන්නේ හෙලා තැලීම මගින් සහ වාත්තුවෙන්. වාත්තු කර පසු පිස්ටන් අත ඩ්‍රොප් ෆෝජින් වලින් නැත්නම් හෙලා තැලීම මගින් දැඩි කරලා තියෙනවා. පිස්ටන් අතේ විශේෂ වූ හැඩයක් ඔබට දැක ගන්න පුළුවන්. ඒ හැඩය ලබා දීලා තියෙන්නේ පිස්ටන් අත හෙලා තැලීම මගින්. පිස්ටන් අතේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. පිස්ටන් අතේ ඉහළ කොටසට අපි කියනවා කුඩා කොන, නැත්නම් ස්මෝල් එන්ඩ් එක කියලා. පහළ කෙළවරට අපි කියනවා මහ කොන, නැත්නම් බිග් එන්ඩ් එක කියලා. පිස්ටනයට පිස්ටන් අත සම්බන්ධ කරවීම කුඩා කොන හරහා පිස්ටන් ඇණය මගින් සිදු වෙනවා. පිස්ටන් අත සහ පිස්ටනය දඟර කඳට සම්බන්ධ කිරීම මහ කොන හරහා බෙයාරින් එන්ඩ් කැප් එක මත. එහෙම නැත්නම් අපි කියනවා බිග් එන්ඩ් එකේ නැත්නම් පිස්ටන් එකේ මහ කොනේ බෙයාරින් පළුව සමග දඟර කූරු වලට පිස්ටන් අත සම්බන්ධ කරනු ලබනවා. ඒ අනුව තමයි පිස්ටනයේ ඉහළ පහළ චලිතය දඟර කඳට ලබා දීම සිදු කරනු ලබන්නේ. ඒ වගේම පිස්ටන් අතේ ඉහළ කොටසේ පිස්ටනය සම්බන්ධ කරන පිස්ටන් ඇණය බොහෝ විට බුෂ් එකක් මාර්ගයෙන් සම්බන්ධ කරනු ලබනවා. පහළ කොටස දඟර කඳ හා සම්බන්ධ කිරීමේදී පළු බෙයාරින් මත සම්බන්ධ කරනවා දඟර කඳේ ඇති දඟර කූරු නැත්නම් ක්‍රෑන්ක් පින් වලට. ඊට පස්සේ පිස්ටන් අතේ පතුල්ලට එහෙම නැත්නම් එන්ඩ් කැප් එක බෝල්ට් ඇන මගින් පිස්ටන් අතේ උඩ කොටස සමග සම්බන්ධ කරනවා. මේ සම්බන්ධ කිරීමේදී පිස්ටන් අතේ එන්ඩ් කැප් එකේ ඇන නියම ව්‍යාවර්තයකට තද කිරීම සිදු කළ යුතු වෙනවා. අනවශ්‍ය පරිදි පිස්ටන් අත තද කිරීම මගින්
පිස්ටන් අතේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඇන කෙතරම් ප්‍රමාණයකට තද කළ යුතුද කියලා එන්ජින් නිෂ්පාදකයන් විසින් කිසියම් දත්ත වගුවක් දීලා තියෙනවා. එම දත්ත වගුව අනුව මෙම ඇන තද කිරීම සිදු කළ යුතු වෙනවා. පිස්ටනය සහ පිස්ටන් අතමගින් ලබා දෙන අණුවැටුම් චලිතය වෘත්තාකාර චලිතයක් බවට හැරවීම සිදු කරනු ලබන්නේ දඟරකඳ මගින්. එන්ජිමේ අනිකුත් කොටස් වගේම දඟරකඳත් නිර්මාණය වන්නේ ඩ්‍රොප් ෆෝජිං සිස්ටම් එකට. එහෙම වාත්තු කරලා ඒ වගේම ඩ්‍රොප් ෆෝජ් සිස්ටම් එකට තමයි දඟරකඳේ දඟරකූරු සහ ජර්නල සියල්ල නිර්මාණය වෙන්නේ. ඊට පසුව මිලින් මැෂින් එහෙම නැත්නම් CNC මිලින් මැෂින් හරහා දඟරකඳේ අනිකුත් හැඩගැන්වීම් සහ සියලුම නිර්මාණයන් කරලා ඊට පසුව දඟරකඳ හොඳින් සමබර කරලා තමයි එන්ජිමට සවි කිරීම සිදු කරනු ලබන්නේ. දඟරකඳේ තියෙන ප්‍රධාන ජර්නල් හරහා දඟරකඳ සිලින්ඩර් බඳට සවි කරනු ලබනවා. ප්‍රධාන ජර්නල් හරහා ප්‍රධාන බෑරිම් උඩ තමයි දඟරකඳ සිලින්ඩර් බඳට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම දඟරකඳේ ඇති දඟර කූරුවලට සියලුම පිස්ටන් අත් සම්බන්ධයම සිදු කරනු ලබනවා. මේ සියලුම කොටස් සවි කරලා දඟරකඳේ පිටුපස කෙළවලට ජවරෝධයත් ඉදිරිපස කෙළවලට කම්පන පරිබන්ධකය සහ පුලියත් සම්බන්ධ කිරීමෙන් එන්ජිම නිර්මාණය කරනු ලබනවා. ප්‍රමාණයෙන් විශාල මේ වානේ තැටියක් විදිහට සකස් කරලා තියෙන ජවරෝධය දඟරකඳේ පිටුපස කෙළවරට ඇනවලින් සවි කිරීම කරලා තියෙනවා. ඒ වගේම හොඳින් සම්බර කරලා තමයි ජවරෝධය සම්බන්ධ කරලා තියෙන්නේ. ජවරෝධයේ ප්‍රධාන කාර්යය වෙන්නේ එන්ජිම ක්‍රියාකාරීත්වයේදී ඇතිවන කම්පන සහ එන්ජිමේ දඟරකඳ මගින් ලබා දෙන කැරකුම් ශක්තිය සම්ප්‍රේෂණ පද්ධතියට ලබා දීම තමයි ජවරෝධයේ ප්‍රධාන කාර්යය වන්නේ. ඒ වගේම එන්ජිමේ ක්‍රියාකාරීත්වයේදී බලපහරවල් ඇති නොවන අවස්ථාවලදී කලින් බලපහරේ ශක්තිය ගබඩා කර ගනිමින් ඊළඟ බලපහර දක්වා එන්ජිම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය කැරකුම් ශක්තිය ලබා දෙන්නේ දඟරකඳෙන්. බොහෝ විට පැරණි එන්ජින් වල පාවිච්චි කරපු ජවරෝධය ප්‍රමාණයෙන් විශාලව නිර්මාණය කරලා තිබුණත් නවීන එන්ජින් සඳහා භාවිතා කරන ජවරෝධය ප්‍රමාණයෙන් කුඩාවට සකස් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි නවීන එන්ජින් වල පිස්ටන් ප්‍රමාණය වැඩි නිසා එක් පිස්ටනයක බලපහරක් අවසාන වීමට ප්‍රථම තවත් පිස්ටනයක බලපහරක් ආරම්භ වීම. මේ ක්‍රියාවලිය නිසා දඟරකඳෙන් ලැබෙන බලය ප්‍රමාණවත්ව ලැබෙනවා. ඒක නිසා ජවරෝධය ප්‍රමාණයෙන් කුඩාවට අපට සකස් කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම එන්ජිම ක්‍රියාත්මක කිරීම සඳහා පණගැන්වුම් මෝටරය අපි සම්බන්ධ කරන්නේ ජවරෝධයට. ජවරෝධයේ වටා තියෙන රින් ගියර් එකකට තමයි පණගැන්වුම් මෝටරය සම්බන්ධ වන්නේ. අපි ස්ටාර්ටර් ස්විච් එක හරහා පණගැන්වුම් මෝටරයට ලබා දෙන විදුලි බලය මගින් පණගැන්වුම් මෝටරය ක්‍රියාත්මක වෙලා එහි ඇති පීනියන් බැරල් එක ජවරෝධයේ ඇති රින් ගියර් එක සමග සම්බන්ධ වෙලා ජවරෝධයේ කැරකීම මගින් එන්ජිම කරකවීම පටන් ගනු ලබනවා. මේ කියන කාරණාවලට ජවරෝධය උපකාර වෙනවා. ඒ වගේම සම්ප්‍රේෂණ පද්ධතියේ ආරම්භය ජවරෝධය මගින් සිදු කරනු ලබනවා. සාමාන්‍ය ගියර් පෙට්ටි සහිත වාහන, ඒ කියන්නේ මැනුවල් ගියර්ස් තියෙන වාහනවල ක්ලචය සම්බන්ධ සිදුවන්නේ ජවරෝධයටම තමයි. එන්ජිම ක්‍රියාත්මක වීමේදී දඟරකඳේ ඇතිවන ව්‍යාවර්ත ඇඹරුම් නිසා දඟරකඳ සමහර අවස්ථාවලදී කැඩී යාමට ඉඩ තිබෙනවා. එතකොට එම ඇතිවන ව්‍යාවර්තික ඇඹරුම්
උරා ගැනීම සහ එම ඇඹරුම් දාසීන කිරීමට දඟර කඳේ ඉදිරිපස කෙළවරට අපි කම්පන පරිමන්දකය සම්බන්ධ කළ තියෙනවා. කම්පන පරිමන්දකය නිර්මාණය වෙලා තියෙන්නේ රබර් වලල්ලක් සහ එයට සම්බන්ධ කරන ලද කප්පියක් මගින්. මෙම රබර් වලල්ල මගින් තමයි දඟර කඳේ ඇතිවන කම්පන උරා ගැනීම සිදු කරන්නේ. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ විරුද්ධ අතට. දඟර කඳ කැරකෙන දිශාවට විරුද්ධ දිශාවට තමයි කම්පන පරිමන්දකයේ රබර් වලල්ල මගින් මෙම ඇඹරුම උරා ගැනීම සිදුවන්නේ. ඒ අනුව මේ ඇතිවන ඇඹරුම උදාසීන කරලා දඟර කඳට නිදහසේ ක්‍රමානුකූල භ්‍රමණය වීමට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම කම්පන පරිබන්ධකයට සම්බන්ධ කරලා තියෙන පුලිය මගින් එන්ජිමේ ආධාරයෙන් කරකවෙන තවත් උපාංග කීපයකට අවශ්‍ය එළවුම ලබාදීම සිදු කරන ලබනවා. ඕල්ටර්නේටරය, ඒ වගේම පවර් ස්ටිරිං පොම්පය, ජල පොම්පය වැනි කොටස් වලට අවශ්‍ය එළවුම ලබාදීම සිදුවන්නේ කම්පන පරිමන්දකය හරහා එයට සම්බන්ධ කර ඇති පුලිය මගින්. එන්ජිමේ දහනයට අවශ්‍ය වන වායුව හෝ ඉන්ධන වායු මිශ්‍රණය එන්ජිම තුළට ඇද ගැනීම සඳහා වෑල්ල උපකාර වනවා. සාමාන්‍යයෙන් සම්මත එන්ජිමක ඕනෑම එන්ජිමක එක් පිස්ටනයකට නැත්නම් එක් සිලින්ඩරයකට වෑල්ව දෙකක් යොදා ගන්න ලබනවා. එකක් චූෂණ සහ පිටාර වශයෙන්. නමුත් එන්ජිම නිර්මාණයේදී අවශ්‍ය එන්ජින් නිෂ්පාදකයන් තමන්ට අවශ්‍ය ආකාරයට එන්ජින් නිර්මාණය කිරීමේ නිදහස ලබාගෙන තියෙනවා. ඒ අනුව නවීන එන්ජින් සඳහා වෑල්ව දෙකක්, චූෂණ වෑල්ව දෙකක් සහ පිටාර වෑල්ව දෙකක් වශයෙන් වෑල්ව නිර්මාණය කරනු ලබනවා. වෑල්ව ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ කැමිදණ්ඩ මගින්. කැමිදණ්ඩ සලංගිලි හරහා වෑල්ව වලට සම්බන්ධ කිරීම හෝ වෑල්ව වලට කැමිදණ්ඩ ඍජුවම සම්බන්ධ කිරීම මගින් වෑල්ව ක්‍රියා කිරීම සිදු කරනු ලබනවා. සාමාන්‍යයෙන් එන්ජිමක චූෂණ වෑල්වය සහ පිටාර වෑල්වය යන වෑල්ව දෙකෙන් චූෂණ වෑල්වය ප්‍රමාණයෙන් විශාලව නිපදවල තියෙනවා. ඒකට හේතුව තමයි එන්ජිමට අවශ්‍ය වායුව හෝ වායු ඉන්ධන මිශ්‍රණය වැඩිපුර ඇද ගැනීමට අවස්ථාව ලබා දීම. බහුලව සාමාන්‍යයෙන් එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය චූෂණ වායුව ඇද ගැනීමේදී පිස්ටනය කරන ගමන් කරන දුර, ඒ වගේම ඉන්ලට් මෙන් ෆෝල්ඩ් එකේ තියෙන වක්‍රතාවයන්, ඒ වගේ දේවල් ගොඩක් බලපානවා. ඒක නිසා චූෂණ වෑල්වය තරමක් විශාලව හදලා තියෙනවා වැඩිපුර වායුවක් ඇදලා ගන්න. ඒ වගේම මේ වෑල්ව් වලින් පොපට් වර්ගයේ වෑල්ව තමා බහුලව එන්ජින් වලට යොදාගෙන තිබෙන්නේ. වෑල්ව වැසීම සඳහා වෑල්ව දුන්න භාවිතා කරනවා. වෑල්ව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී වෑල්ව දුන්න මගින් වෑල්ව ඉහළට ඔසවා තබාගෙන වෑල්ව වැසීම සිදු කරනු ලබනවා. එන්ජිමක වෑල්ව ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ඇති ක්‍රමවේදයට අපි වෑල්ව යාන්ත්‍රණය කියලා කියනවා. වෑල්ව යාන්ත්‍රණය බොහෝ විට සිදු කරන්නේ කැමිදණ්ඩ ආධාරයෙන්. ඒ වගේම කැමිදණ්ඩ සම්බන්ධ කරලා තියෙන ස්ථානය අනුව වෑල්ව යාන්ත්‍රණයට යොදා ගන්නා ක්‍රමවේද වෙනස් වෙනවා. බොහෝ විට කැමිදණ්ඩ එන්ජින් බඳේ පිහිටුවල තියෙන මෝස්තර සහ කැමිදණ්ඩ එන්ජින් හිසේ නිර්මාණය කරලා තියෙන මෝස්තර තියෙනවා. කැමිදණ්ඩ එන්ජින් බඳේ ඇති මෝස්තර වලට එන්ජින් බඳේ කැමිදණ්ඩ ඇති ස්ථානයේ සිට තල්ලු දඬු සහ සලැඟිලි හරහා අදාළ ක්‍රියාකාරීත්වය චලනය ගෙනු ලබනවා. එම සලැඟිලි ඔස්සේ තමයි වෑල්ව වලට අවශ්‍ය චලනය නැත්නම් වෑල්ව පහළට ක්‍රියාත්මක කරවීම සිදු කරනු ලබන්නේ. නමුත් එන්ජින් හිසේ වෑල්ව සවි කරන අවස්ථාවලදී අපි කැමිදණ්ඩත් වෑල්ව ආසන්නයටම ගෙනනු ලබනවා. එහිදී සමහර මෝස්තරවල කැමිදණ්ඩට සලැඟිලි සම්බන්ධ කර එමගින් වෑල්ව විවෘත කිරීම සිදු කරනු ලබනවා.
නවීනතම වාහනවල අපි කැමිදණ්ඩ ඍජුවම වැල්වයට සම්බන්ධ කර වැල්ව ඇරීම වැසීම සිදු කරනු ලබනවා. මේ ආකාරයේ වැල්ව යාන්ත්‍රණයට අපි සාමාන්‍යයෙන් ක්‍රියා කියන්නේ බකට් ටයිප් සිස්ටම් එක කියලා. ඒ කියන්නේ අපි වැල්වය උඩ තියෙන කෝප්පයක් හැඩදී කොටසකට තමයි කැමිදණ්ඩ සම්බන්ධ වන්නේ. එම නිසා එම වැල්ව සම්බන්ධ කිරීමේ යාන්ත්‍රණයට අපි කියනවා බකට් ටයිප් වැල් සිස්ටම් කියලා. වැල්ව ක්‍රියාත්මක කරවීම සඳහා එන්ජිමක ඇති ප්‍රධානම කොටස ලෙස කැමිදණ්ඩ හඳුන්වන්න පුළුවන්. කැමිදණ්ඩ කියලා කියන්නේ වැල්ව ක්‍රියාත්මක කරවීම සඳහා අදාළ කැමි සම්බන්ධ කර ඇති දණ්ඩට තමයි අපි කැමිදණ්ඩ කියලා කියන්නේ. මෙම කැමිදණ්ඩේ වැල්ව සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් කැමි නිර්මාණය කරලා තියෙනවා. මෙම කැමිදණ්ඩ නිර්මාණය කරලා තියෙන්නේ මිශ්‍ර ලෝහ වලින් හෙලා තැලීම මගින් නිර්මාණය කරලා ඊට අමතරව හැඩගාන යන්ත්‍ර වලින් හෝ මිලින් මැෂින් වලින් අදාළ නිමහම් කිරීම සිදු කරලා තියෙනවා. ඒ වගේම ක්‍රියාකාරීත්වයේදී ගෙවීමට ඔරොත්තු දීම පිණිස මේ සියලුම කැමි පනපෙවීම කරලා තියෙනවා. බොහෝ විට පැරණි එන්ජින් මෝස්තරවල කැමිදණ්ඩ සිලින්ඩර් බඳේ නිර්මාණය වෙලා තියෙනවා. නමුත් නවීන එන්ජින් වල කැමිදණ්ඩ එන්ජින් හිසේ නිර්මාණය කරලා තියෙනවා. එහෙම නැත්නම් එන්ජින් හිසේ කැමිදණ්ඩ සවි කරලා තියෙනවා. බොහෝ විට අලුත් එන්ජින් වල බහු වැල්ව සහිත එන්ජින් වල චූෂණ වැල්ව දෙකක් සහ පිටාර වැල්ව දෙකක් තියෙන මෝස්තරයේදී අපි කැමිදණ්ඩු දෙකක් පාවිච්චි කරනවා. අපි ඒ මෝස්තර වලට කියනවා ට්වින් කෑම් එන්ජින් කියලා. ඒ වගේම කැමිදණ්ඩ එළවීම සඳහා දඟර කඳ සහ කැමිදණ්ඩ සම්බන්ධ කරනු ලබනවා කිසියම් ගියර් අනුපාතයකට. මේ ගියර් අනුපාතය සාමාන්‍යයෙන් අපි කියන්නේ 2:1 විදියට. ඒ කියන්නේ දඟර කඳ වට දෙකක් කැරකීමේදී කැමිදණ්ඩ එක් වටයක් කැරගෙන ආකාරයට තමයි ගියර සම්බන්ධ කිරීම සිදු කරන්නේ. මුල් කාලයේදී මෙම කැමිදණ්ඩ සහ දඟර කඳ සම්බන්ධ කිරීමට ගියර රෝද යොදාගෙන තිබුණත් නවීන එන්ජින් වල මේ සඳහා දම්වැල් සහ පටි ක්‍රමය නැත්නම් දම්වැල් සහ ටයිමින් බෙල්ට් සිස්ටම් එක පාවිච්චි කරනු ලබනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ගියර් රෝද සහ දම්වැල් ස්නේහණයට කිසියම් ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ වගේම ක්‍රියාකාරීත්වයේදී මෙම ගියර් රෝද සහ දම්වැල් තරමක සද්දයක් නැත්නම් තරමක මේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එම නිසා ඒ සයිලන්ට් මූව්මන්ට් එකක් ලබා ගන්න අපි ටයිමින් බෙල්ට් පාවිච්චි කරනවා. අලුත් වාහනවල මෙම ටයිමින් බෙල්ට් එකක් සාමාන්‍යයෙන් කිලෝමීටර් ලක්ෂයක් තරම් දුරක් ධාවනය කරන්න පුළුවන්. ඒ නිසා නිවැරදි කාලයේදී ටයිමින් බෙල්ට් එක රීප්ලේස් කරන්න අපි දැනගන්න ඕන. ඒකට අදාළ ඉන්ඩිකේටර් එකක් ඩෑෂ්බෝඩ් එකේ සම්බන්ධ කරලා තියෙනවා. නිවැරදි නියමිත කාලයේදී එම ඉන්ඩිකේටර් එක මගින් ටයිමින් බෙල්ට් එක පෙනුනට පස්සේ රියදුරාට දැන ගැනීමට සලස්වනවා. ඒ අනුව අපට පුළුවන් ටයිමින් බෙල්ට් එක කොයි වෙලාවෙද අයින් කරන්න කියලා තීරණය කරන්න. ඒ වගේම මම හිතනවා මේ කොටස් වලින් ඔබට එන්ජිමේ කොටස් පිළිබඳ කිසියම් වැටහීමක් ලැබෙන්න ඇති කියලා. මෙවැනි තවත් කොටසකින් ඉදිරියේදී හමු වන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔබ සැමට ස්තුතියි.